නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේතු උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබේ ආලින්දේ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම අද දවසෙත් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගන්නවා. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සදැහැති දායකත්වය දැන් අපි සිහිපත් කරගන්නම්. ඇමරිකාවේ නිව්යෝක් නුවර මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ අධිනීතිඥ පින්වත් ලලිත් ජයවික්‍රම මහත්මයා, චන්ද්‍රා වීරරත්න ජයවික්‍රම මහත්මිය සහ සුදාරා ජයවික්‍රම බිමල් කුමාරගේ ජයවික්‍රම යන පින්වත් මහත්මීන් හැමදෙනාම සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාමත් සිහිපත් කරගෙන ඒක රාශී කරගෙන පින්වන්ත ඔබ හැමත් කැටුව අපි සූදානම් අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න. ඉතින් අපි නැවත වතාවක් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නයේ ගෞරවයෙන් නැමද ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් උතුම් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ අපිට මානසිකාර්ය කරලා අපේ ජීවිතය දියුණු කරගත යුතු ලස්සන උදාර දහම් කරුණක් පිළිබඳව. එහෙමයි. එතකොට මේ දහම් කරුණ සිහි කරගන්න බැරිවීම නිසා තමයි අපේ ජීවිතයේ මේ සියලු අරුබුද උපදින්නේ. එහෙමයි. ඒතකොට බලන්න, මෙවන් උතුම් රටක ඉපදුණු, මෙවන් ශ්‍රේෂ්ඨ ජාතියක ඉපදුණු, ශ්‍රේෂ්ඨ දහමක් දායාද කරගත්තු අපිට එතුළු නියම අස්වැසිල්ල රැකවරණය ඇති කරගන්න ඕන දහම අපට ශ්‍රවණය කරන්න ලැබිලා තියෙද්දී අපි මේ අස්වැසිල්ලක් නැති ලෝකයක් ඔස්සේ අපි මුලා සහගත සිතින් දුවදුවා ඉන්නවා. අස්වැසිල්ලක් නැති ලෝකයකින් අස්වැසිල්ලක් හොයන්න බැරි ලෝකයකින් අස්වැසිල්ලක් හොයනවා. සැනසෙන්න බැරි ලෝකයකින් අපි සැනසෙන්න මහන්සි ගන්නවා. ඉතින් මේ උදාර සිතක් උපදව ගන්නට, සැනසිලිදායක සිතක් ඇති කර ගන්නට, සැනසිලිදායක සිතක් උපදව ගන්න ඕන දහම් මානසිකාරයක් ගැන කියලා දෙන ලස්සන දේශනාවක් තමයි අපි කියලා දුන්නේ. එහෙමයි. ගොම පිඬ උපමා කරගෙන. එහෙමයි ස්වාමී. එතකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතය ගත්තොත් එහෙම ස්ථිර සදාකාලික නොවෙනස් වෙන සනාතන රැකවරණයක් තියෙන රූපයක් තියෙනවද මේ ලෝකේ? එහෙමයි. ඒ වගේම එහෙම මේ විඳීමක් තියෙනවද මේ ලෝකේ? එහෙමයි. ඒ වගේ හඳුනා ගැනීමක් මේ ලෝකේ තියෙනවද? ඒ වගේ සංස්කාරයක්, චේතනා මේ ලෝකේ තියෙනවද? ඒ වගේ විඥානයක් මේ ලෝකේ තියෙනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. ඒතර බුදුරජාණන් දේශනා කළ පින්වත් භික්ෂුව ස්ථිර වූ සදාකාලික රැකවරණයක් තියෙන, පිළිසරණක් හොයන්න පුළුවන් රූපයක්, විඳීමක්, හඳුනා ගැනීමක්, චේතනාවක්, ඒ වගේම විඥානයක්, විඥානයෙන් දැනගන්න ස්වභාවයක් මේ ලෝකේ කිසි තැනක කිසි අයුරකින් නැහැ කිව්වා. එහෙමයි ස්වාමීන්. ඒතර බුදුරජාණන් බලන්නකොට මේ දේශනා කරපු දහම් කාරණේ බුද්ධිමත් නුවණ තියෙන කෙනෙකුට මේක Tamanට ජීවිතේ කොච්චර හිතා ඉන්න පුළුවන් ලස්සන කාරණාවක් නේද? එහෙමයි ස්වාමීන්. දැන් අපිට පුංචි කාලේ රූපයක් තිබුණා. දැන් මේ රූපයට හාත්පසින් රූපයක් තමයි අද බලද්දී අපිට තියෙන්නේ. අපි රූපෙට අපි සමාජලාට මත් වෙලා අපි කොච්චර නරක වැඩ කරලා ඇද්ද සමහර විට. එහෙමයි ස්වාමීන්. නරක සිතිවිලි හිතලා ඇද්ද? මේ රූපේ ආදීනවයට පත් වෙන්න මොකද වෙන්නේ?
ඒ කෙනා එතෙන්ට ඒ කෙනාගේ හිත ඒකේ නිදහස් වෙනවා. එහෙමයි. ඒතර ඒක නිදහස් වෙන බලන්න එතකොට එනම් මේ රූපයක් ආදීනයට පත් වෙනකොට තමන්ට අවනත කරගන්න බැරි ස්වභාවයට පත් වෙනකොට එක තැන වැටිලා සමහරට මල මුත්‍රා ගොඩේ සමහරට වැටිලා හුයි බලාගත්තු අතේ බලාගෙන සිහි මුලා වෙලා සමහරලාට ඉන්නේ. එවන් ජීවිතයක් නේද අපි සියලු දෙනාටම තියෙන්නේ කියලා අපිට නිතර හිතන්න පුළුවන් නම් කොච්චර ලාභයක්ද මහත්තයා. එහෙමයි ස්වාමීනි. අපි එහෙනම් මේ රූපේට මුලා වෙලා අපි වැරදි තීරණ වලට යමු වෙන්නේ නැහනේ. සමහරවිට මේ තරුණ වයසේ දරුවෝ තමන්ගේ රූපෙට මුලා වෙලා කොච්චර වැරදි තීරණ ගන්නවදනේ. එහෙමයි ස්වාමීනි. තරුණ මදේ නිසා. ඒකට කියන්නේ යෞවන මදේ කියලානේ. ස්වාමීනි ඇත්තටම දරුවන්ට මේ ධර්මයේ තුලින් හිත සකස් කරගෙන ධෛර්ය සම්පන්න වෙලඹෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ සමහර වෙලාවට දෙමව්පියන්ටත් විරුද්ධ වෙලා මේ නොයෙකුත් ප්‍රශ්න ඇති කරගෙන තමන් කැමති රූපේ ලබා ගන්න. ඒකත් එහෙම තියෙනවා නේද? එහෙමයි ස්වාමීනි. ඔව් සමහරලාට දෙමව්පියෝ සදාටම තනි කරනෝනේ. තමන් කැමති රූපයක් එක තමන්ට ඉන්න නැත්තම් කියලා. එහෙමයි. ස්වාමීනි අර මේ සුන්දර රූපයක් තියනවා කියන අදහස මේ නමුත් ඇත්තක් එහෙම නෙවෙයිනේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ නිසානේ රූපේ දිහා බලන්න කියන මහත්තයා පෙන පිටක් දිහා බලනවා. එහෙමයි. භාගතුන දවසක් ගංගායිනේ ගසක් යට වැඩි ඉන්නවා. ඒතර මේ ඊට පස්සේ කන්ද උඩට හොඳටම බැහැලා. එහෙමයි. වැස්සම හෝ ගහලා වතුර පාර ගලනවනේ. වේගින් වතුර ගලනකොට මහත්තයා පෙන පිටු වෙනවා. එහෙමයි. ඒතර සමහර පෙන පිටු තියෙනවා ගස්වල අතු වලට සමහරලාට රැඳිලා එහෙම තියෙනවා. පෙන පිටුවල ස්වභාවය හොඳට දැක්කොත් එහෙම පෙන පිටුවක තියෙනවා නිකන් බුබුලු වගේ තියෙනකොට. එහෙමයි. ඒ පොඩි වෙලාවේ ගත වී යනකොට අර එක එක බුබුලු බින්දෙනවා. එහෙමයි. බින්දි අර පෙන පිටුව ෂය වෙලා යනවා. එහෙමයි. භාගතුන දේශනා කරන රූපේ දිහා ඔය විදිහට බලන්න කියනවා. පෙන පිට ෂය වී බින්දි යන්නේ යම්සේද එහෙමයි. තමන්ගේ රූපයත් ඔය විදිහට ෂය වී යනවා. එහෙමයි. අනුන්ගේ රූපත් ඔය විදිහට ෂය වී යනවා. එහෙමයි. ඒතර අනිත්‍ය එහෙනම් මේ අනිත්‍ය රූපයක් නේද මේ තියෙන්නේ. අස්සති රහිත රූපයක් නේද මේ තියෙන්නේ. සදාකාලික නොවන තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි රූපයක් නේද මේ තියෙන්නේ. එහෙමයි. එවන් රූපයකට මම මුලා වෙලා අකුසල් ඇති කරගත්තොත් එහෙම. වැරදි සිත් උපදවා ගත්තොත් එහෙම. අසංවර වුණොත් එහෙම. මටම නේද දුකටපත් වෙන්නේ. වැරදි තීරණ ගන්නවනේ නේද? බුද්ධ ශාසනයේ වැඩ සිටියා මහත්තයා එහෙමයි. විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර කෙනෙක්. එහෙමයි. පටාචාර. එහෙමයි ස්වාමී. පටාචාර කියන්නේ සිටු ගෙදර ගෑල්ලා මේ. එහෙමයි. එසේ මෙසේ රූප ස්වභාව තිබිච්ච කෙනෙක් නෙමෙයි. එහෙමයි. එතකොට විනයදර භික්ෂුණියෙන් අතරින් අග්‍ර වෙන්න නම් සංසාරේ කොච්චර කයෙන් වචනෙන් හික්මීම පුරුදු කරලා ඇද්ද? එහෙම පුරුදු කර හිටපු මේ කෙල්ලට හරි පුදුමයිනේ මහත්තයා. ගෙදර මේ වැඩකාරකම් කර හිටපු දරපලපලා හිටපු හැඩකාර යවුණේ යුතු මේ ඇඟපත පිරිපුන් වෙලා තිබිච්ච අර වැඩකාර කොල්ලට හිත ගියානේ මහත්තයා. එහෙමයි ස්වාමී. එහෙනම් මේ සංසාරේ පවා කය වචන හික්මීම පුරුදු කරපු අයට එවන් තමන්ගේ හිත අයාලේ යනවා නම් අනිත් උන්දලාගෙන කවර කතාවද? එහෙමයි ස්වාමී. කොච්චර එහෙනම් මේ හිත පරිස්සම් කරගන්න ඕන. එහෙයි. වැරදි තීරණයක් ඊට පස්සේ ගත්තනේ මේ කොල්ලත් එක පැනලා ගියා. එහෙමයි. පැනලා ගිහිල්ලා මහත්තයා අන්තිමට මොකද වුනේ? භාග්‍යතුන් වහන්සේ ඉදිරිය එනකොට දරුවෝ දෙන්නත් මැරිලා. එකම ස්වාමියාත් මැරිලා. ගඟෙන් ඉතර වෙලා එළියට එනකොට උඩට එනකොට අම්මයි තාත්තයි සහෝදරයත් මැරිලා. තමන්ගේ සිටුමාලිගෙත් ඔක්කොම විනාශ වෙලා අන්තිමට ඇඬු කඳුලින් සිහි විකල් වෙලා ඇඳිවතත් නැතුව ඒ භාග්‍යතුන් වහන්සේ ගාවට තෝගෙන ආවේ. එහෙමයි ස්වාමී. නමුත් අර සසරේ අර කය වචනියම් පුරුද්දක් තිබ්බද හික්මවලා අන්නේ පාරමී බලයේ තියෙන වටිනාකම ඉතින් අර එහෙමයි ස්වාමී. යම් ගුණයක් පුරුදු කළාට පස්සේ තියෙන වටිනාකම තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන පින තිබ්බා. සමහරලාට බුදු කෙනෙක් අභියස දහම් වසන විශාල කල්ප ගානක් මං හිතන්නේ වඩපු හිතක් තිබිලා තියෙනවා. එහෙමයි. ඒකයි මම මේ කල්පිකා කියන්නේ නිතර බණ අහන්න. ඒ බුදු කෙනෙක්ගේ අවබෝධයට පහදින්න මහන්සි ගන්න. අඩු ගානේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නැඹුරු වෙච්ච, කීකරු වෙච්ච, දමණය වෙච්ච හිතක් අඩු ගානේ මේ ජීවිතේ හැදුවොත්
ඔය පටාචාරට වෙච්ච එකවත් වෙයි අඩු ගන්න. එහෙමයි ස්වාමී. අච්චර සිහිවිකල් කරගෙන ආපු මේ කෙල්ල පින්වත් පටාචාර සිහිය උපදව ගන්න කියන වචනේ කියද්දි සිහිය උපදුනානේ. එහෙමයි. එහෙනම් සසරේ වඩපු කුසලයට හැබැයි මොන කුසලයේද? තෙරුවන් සරණට සත්කාර කරපින් වඩපු කුසලයක් ඇද්ද? කායික උපදවගත්තු දමනයක් ඇද්ද? වචනේ ඇති කරගත්තු දමනයක් ඇද්ද? මානසිකව ඇති කරගන්න තෙරුවන්ට නැඹුරු වෙලා තෙරුවන්ට ගෞරව කර කර තෙරුවන්ට සත්කාර කර කර අප දියුණු කරන දමනයක් ඇත්නම් ඒක සසරින් කෙලවර ඊතර කරවන්න අපිට අනුග්‍රහ කරනවා. එහෙමයි. අඩුගානේ තෙරුවන් විශේෂයි තෙරුවන්ට නැඹුරු වෙලා තෙරුවන්ට සත්කාර කරමින් පහන් සිත් උපදවාගෙන අපි කරන යම් වන්දනාවක් ඇද්ද පූජාවක් ඇද්ද සත්කාරයක් ඇද්ද? එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන් මේ තෙරුවන්ට තියෙන ගෞරවය මෙතෙන්ට මුල් වෙන ඒකට තෙරුවන්ට තියෙන ගෞරවය තමයි. එහෙමයි ස්වාමීනි. ඒකේ භාගතුන් වහන්සේගේ වචනේ ඉදිරියේ සිහි පිහිටියේ නිසා මාත්‍ය. එහෙමයි. අනිත් කිසි දෙයක් පටාචාරාවට මේ ජීවිතේ රැකවරණය පිණිස සසරේ ලැබිච්ච රූප ඉතුරු හේතුනේ නැහැ. එහෙමයි. සසරේ විඳපු විඳීම් මේ වචනේ කියද්දි සිහිය උපදව ගන්න හේතුනේ නැහැ. සසරේ හඳුනා ගැනීම මේ ජීවිතේදී ඉතුරුනේ නැහැ. එහෙමයි. සසරේ එතකොට මේ පහල කරපු චේතනා මේ ජීවිතේ අර වචනේ කියද්දි සිහිය උපදින්න හේතුන්නේ නැහැ. සසරේ දැනගනපු දේවල් එකට කියන විඥානය කියලා ඒවා මේ ජීවිතේ රැකවරණය පිණිස හේතුන් නැහැ. රැකවරණය පිණිස හේතුනේ බුද්ධ ආදී උතුමන් වහන්සේ නමකට බුද්ධ ආදී උතුමන් වහන්සේ නමගේ වචනයට තිබිච්ච ගෞරවය. එහෙමයි ස්වාමීනි. යන්නේ මේ දහමට තිබිච්ච ගෞරවය තමයි අන්තිමට රැකවරණයට ගෙනාවේ. බලන්න එදා භාග්‍යතුන් වහන්සේ හිටියේ නැත්තම් ආයිත් පටාචාරා සිහි විකල් වෙලා ඉඳලා සිහි විකල් වෙලා මැරිලා සතර පායට යන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් අහෝ ආශ්චර්ය මොකක්ද ආශ්චර්ය? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ ජීවිතේ ගත කරමින් මේ සසර එනකොට වඩපු බලවත් කුසලයක් තිබුණා. මොකද්ද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගේ මං හිතන හැටියට බණ අහා ඉඳපු කාලයක් තියෙන්නේ නැති. එහෙමයි ස්වාමීනි. සම්බුදු සිරිපා අභියස වැඳ වැටීගෙන ගුණ සිහි කර කර හිටපු යුගයක් තියෙන්නේ සසරේ. එහෙමයි. සත්කාර කර කර පහන් සිතින් තෙරුවන් පුද පුදා හිටපු යුගයක් තියෙන්නේ නැති. එහෙමයි. ඒකයි ඒ දිශාවට ගේන්න ඒ පින අනුග්‍රහ කළා. එහෙමයි. ඒකයි ඒ දිශාවට ශාස්ත්‍රුන් වහන්සේනකට සිහියලව ගන්න කියන වචන කියද්දි සිහිය පිහිටන්න අර සසරේ පුරුදු කරපු ගුණේ හේතුණා. එහෙමයි. එහෙනම් මේ සසර පුරුදු කරපු ගුණේකුයි අපි ආරක්ෂා කළේ. එහෙමයි ස්වාමීනි. ඒකයි අපි හැමතිස්සෙම මේ ගුණයකට අපි හැමතිස්සෙම යොමු කරන්නේ ඒකයි. ඒතර බුදුරජාණන් දේශනා කළා පින්වත් භික්ෂුව. ඒතර මේ සංසාරේ අපි එනකොට මේ ජීවිතෙත් අනාගතෙත් එහෙනම් මේ හඳුන ගන්න කිසි දෙයක් ස්ථිර සදාකාලික දේවල් නැහැ. එහෙමයි. ඉතින් සදාකාලික නැත්තම් ස්ථිර නැත්තම් අස්වැසෙන දෙයක් නැත්තම් රැකවරණේ ලැබෙන තැනක් නැත්තම් නිර්භයයට පත් වෙන තැනක් නැත්තම් ශෝක දුම්නස් ශෝක දුක් දුම්නස් කියන දේවල් දුරු කරන්නේ නැත්තම් එහෙමයි. හඳුන ගන්න දේවල් වලින් එහෙනම් අපිට ඉතින් ඒ වගේ මොකටද රැඳිලා ඉඳලා නේද? එහෙමයි ස්වාමීනි. අතීතයේ ඔබ දැන් මේ ජීවිතයේ හඳුනගත්තු දේවල් අනිත්‍ය වෙන හැටි අපිට දැන් පේනවනේ. අතීතයේ අපි සමහරලාට තරුණ කාලේ සහෝදරයොත් එක්ක ඥාතීන් එක්ක හිත මිත්‍රාදීන් එක්ක ගත කරපු මේ සතුට සොම්නස නිදහස දැන් කල්පනා කර බලන්න තියෙනවද කියලා. ඒකනේ මේ යෞවන මදෙන් මත් වුණාට පස්සේ මේ ධහම හිතට යන්නෙම නැහැනේ ගොඩක් අයට. එහෙමයි ස්වාමීනි. යනවන යන්නේ හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙකුටමයි. එහෙමයි. සමහරට සසර පුරුද්දට ප්‍රඥාව තියෙන කට්ටිය ඉන්න. සසර පුරුද්දට. එහෙමයි ස්වාමීනි. දැන් අපි බෝසතාණන් වහන්සේ වගේ දැන් බෝසතාණන් වහන්සේලාත් එහෙමනේ මහත්තයා. හොඳ මේ ලෝකේ යම් රූපයක් තිබුණද පුරුෂ රූපයන් අතර මහා පුරුෂයෙක් කියලා කියන්න පුළුවන් රූපයක් තිබ්බද තිබුණේ බෝසතාණන් වහන්සේට. හරියට මේ රත්තරන් දිදුලන්නේ යම්සේ දේ විදිහට දිදුලන ශරීරයක් තිබුණ බෝසතාණන් වහන්සේට. එහෙමයි. එවන් ශරීරයක් දරාගත්තු අර මහෝත්තමයා මහමෝද සීමා කරගත්තු මහ පොළොවේ ජය හෙට ලැබෙනවා කියලා හිටපු මහෝත්තමයා ජරාව දකිද්දී ව්‍යාධිය දකිද්දී මරණය දකිද්දී සංවේගීටපත් වෙලා ගිහිගේ අතාරින තරම් සිතක් පහළ වුණා කියලා කියන්නේ.
එහෙමයි ස්වාමී. ඒක කරන්නේ ප්‍රඥාවෙන් කරන්නේ. ඒ ප්‍රඥාවෙන් කරන්නේ. දිදුලන ප්‍රඥාවක්. දිතුලන ප්‍රඥාවක් තියෙනවා. නැත්තම් එතරම් මනරම් රූප කායත් යද්දී කවුද ස්වාමීනි අවසරයි මේ මුලා නොවී සිටින්නේ? මුලා නොවී සිටින්නේ. එහෙමයි. ඒ ප්‍රඥාවේ තියෙන අසිරිමත් බව. එහෙමයි ස්වාමී. එන ප්‍රඥාව කොච්චර මේ සංසාරදී ආරක්ෂා කරනවද මහත්තයා? එහෙමයි. මේ ජරාව කියන්නේ මේ ලෝක සදාතනික දහමක අහෝමයකින් ඈතර වෙන්න ඕන කියලා. එහෙමයි. ව්‍යාධිය කියන්නේ මේ ව්‍යාධියට මේ නිന്ദා වේවා කියලා හිත හිතා හිටියේ. එහෙමයි ස්වාමී. මරණයට නිന്ദා වේවා අහෝමයකින් ඈතර වෙන්න ඕන කියන පණිවිඩයනේ හැමතිස්සෙම හිතට දුන්නේ. එහෙමයි. ස්වාමීනි අපට අවසර ලැබෙන දැන් අපි කෙනෙක්ව හඳුනා ගන්නකොටත් බොහෝ වෙලාවට මේ ස්වාමි පුරුෂයා බිරිඳ කොට සමීප ඇසුරකට හරි නැත්නම් මිතුරෙකුට හරි අපි ගොඩක් වෙලාවට ගුණයක් තියනවාද කියලා හොයන්න තරම්වත් සමහර වෙලාවට අපි අපොහසත් වෙනවා රූපේටමයි ඇදිලා යන්නේ. අම්මෝ ඒක තමයි මහත්තයා. එහෙයි. ඉතින් මේ අවිද්‍යාවෙන් පිරුණු එහෙයි. තෘෂ්ණාවෙන් බැඳුණු හිතේ ස්වභාවයයි. එහෙමයි. මේ මුලාවේ ඇදලා යන්නේ ගුණයට නෙවෙයි ඇත්තට. එහෙමයි ස්වාමී. ගුණ සම්පත්තිය පැත්තකට දානවා. එහෙමයි. අර රූප ස්වභාවයට ඇදලා යනවා. එහෙමයි ස්වාමී. මේක ඉතින් මොනව කරන්නද නේද? එහෙමයි. එවන් ස්වභාවයකින් යුතු අපට රැකවරණය කුමක්ද මේ ධමයි. එහෙයි. ධමයි. එහෙමයි. ඉතින් බුදුරජාණන් දේශනා කළ සංස්කාර දිහත් ඒ විදිහම බලන්න ඕන කිව්වා. දැන් බලන්න අපි අතීත තරුණ කාලෙදී සමහරට හිත කොච්චර අපි හිත වලින් දොස්තරවරු වෙන්න, ඉංජිනේරු වෙන්න, ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, ගමන් බිමන් යන්න කොච්චර මේ සංස්කාර සිතුවිලි පහල කරලා තියෙනවද? එහෙමයි සර්. දැන් සමහරවිට වර්තමානයේ උඩ මොකක්වත් නැහැ. එහෙයි. දැන් වර්තමානයේ වෙනම සිතුවිලි ලෝකයකට රැඳිලා ඉන්නේ. දැන් සිතුවිලි ලෝකෙ තමයි විවාහ වෙච්ච අයට නම් කොහොමද දරුවන්ට උගන්ලා දරුවෝ දොස්තරල කරන්න. එහෙමයි සර්. දරුවෝ ඉංජිනේරුවෝ කරන්න. එහෙයි. දරුවන්ට යහපත කළා දරුවෝ අතෙන්ට ගේන මෙතෙන්ට ගෙන්න කියලා දැන් වර්තමාන හිතේ තයි. එහෙමයි. තේරුණා නේද? ඊළඟට ওই ටිකක් තව වයස 10ක් 15ක් යනකොට ඒ සංස්කාර ටිකත් අනිත්‍යයි. ඊළඟට මොකද්ද? ඊළඟට මොනුපුරෝ මිනිපිරියෝ දිහා බල බලා ඉන්නවා. මේ කට්ටිය ලොක් කරන්නේ කවද්ද? එහෙමයි. මේගොල්ලෝ අතෙන්ට ගේන්නේ කවද්ද? මෙතෙන්ට ගේන්නේ කවද්ද? ඊට පස්සේ ඉදාට ඒ ලෝකේ. එහෙමයි. අරටුවක් නැහැ අරටුවක් නෑ, ස්ථිරව නෑ. එහෙයි. ඒක බුදුරජාණන් දේශනා කළේ ඒකයි අර මේ සංස්කාර කියලා කියන්නේ අර කෙහෙල් පතුරු ගහනවා වගේ ඩක් කියනවා. එහෙමයි ස්වාමී. කෙහෙල් පතුරක් ගලවලා බලනවා දැන් මේකේ අරටුවක් ඇති කියලා. එක පතුරක් ගැලෙන්නේ නැහැ. තව පතුරක් ගලවන්න ඕනේ. තවත් එකක් ගලවන්න ඕනේ. අන්තිමට බලද්දි අන්තිමට අහුවෙන්නේ මොකද්ද? කෙහෙල් බඩයක් තමයි අහුවෙන්නේ. එහෙමයි. ස්වාමීනි මේ පමණ ඇත්තක් තියෙනවා කියලා අපේ පින්වත් ස්වාමීන් අර කලින් අවස්ථාවක අපිට පෙන්වා දුන්නේ දැන් අපි දරුවන් ආදරෙන් සිනහ බලවල හදනවා. නමුත් වියපත් වුණාට පස්සේ ඒගොල්ලොත් මගහැරිලා ගිහිල්ලා ඒ අපිම හදපු නිවසේ අපිම තනි වෙලා අසරණ වෙලා ඉන්නවා. ඉතින් මෙවැනි භූමියක තමයි අපි ඉන්නේ කියලා හැමතිස්සෙම නුවණට පැමිණිලාම වාසය කරනවා නේද? හරිම වටිනවා මහත්තයා. එහෙමයි. ඒකම තමයි වචන නිවන්න හේතු වෙන්නේ. එහෙයි. ඒතර මොකද වෙන්නේ? ඒක නා ඒ අනිත්‍ය ලෝකයේ උත්සාහ කරනවා තමන් ඒතර වචනේ দমনය කරගන්නගෙන වාසය කරන්න. එහෙමයි. කය দমনය කරගෙන වාසය කරන්න. හිත দমনය කරගෙන වාසය කරන්න. මොකද দমনය වෙච්ච කය වචනේ සිත තමයි තමන් කවදා හරි රකින්නේ, තමන්ට සැප උදා කරලා දෙන්නේ කියලා ඒ වැටහීම් ධර්මය අපිනට තියෙනවා. එහෙමයි ස්වාමී. මේ කයයි වචනයයි මනසයි මහත්තේ අවුරුදු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ අවුරුදු 10ක් මම අප වෙනවා කියනවා. අවුරුදු 10ක් මේක দমনය කරන් ඉන්න කියනවා. එහෙමයි ස්වාමී. අවුරුදු 10ක්. අවුරුදු 10ක් තථාගත ශ්‍රාවකී කයයි වචනයයි මනසයි দমনය කරගෙන හිටියොත් එහෙම ඒකාන්ත සැපයකට පත් වෙනවා කියලා මම අප වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකාන්ත සැපයකට. එහෙයි. දැන් අපි කොච්චර ගෙවල් දොරවල් යාන වාහන හැදුවත් දරුවන්ට ඉගෙනුවත් මොන ධනෙන් ආඩ්‍ය වුණත් ඒ ධනෙ ඔක්කොම යස ඉසුරු පුරෝගෙන එහෙමයි. උඩුමහල් තලයට වෙලා හොඳ සෝපාවක දිගෑරිලා පුළුවන් ද කියලා බලන්නකෝ අඩු ගානේ ඒ ධනය හේතු කරගෙන ඒ කාම සම්පත්ති ටික සිහි කරගෙන පැය 24ක් වෙනස් වෙන්නේ නැති සතුටකින් ඉන්න පුළුවන් ද කියලා බලන්නකෝ. එහෙමයි ස්වාමී. පුළුවන්ද? එහෙයි. බෑ. ඇයි? ඊළඟ මොහොතේ මුණුපුරා මතක් වෙනවා, මිනිපිරි මතක් වෙනවා, බඩපපු හොස් ගාලා යනවා. එහෙමයි. දුව මතක් වෙනවා, පුතා මතක් වෙනවා, බඩපපු හොස් ගාලා යනවා. මට අනාගතේ අසරණ වෙලා කොහේ මැරෙන්න වේද කියලා මතක් වෙද්දි පපු හොස් ගාලා යනවා. එහෙමයි. ඕනේ අද මිනිස්සුන්ට තියෙන මහත්තයා. එහෙමයි ස්වාමී. කලාතුරකින් ඔය අතරේ ආච්චිලා සීයලා ඉන්නවා, සුවසේ ඉන්නවා. අනිසාස මන්නම් මැරෙන්න චුට්ටක් අබ්බයි නෑ.
මං දන්නවා මැරිච්ච ගමන් මෙතනින් මං සුගතියට යනවා. එහෙම හිත හදාගෙන කට්ටිය ඉන්නවා. එහෙම හිතක් අඩු ගන්න උපදව ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. මරණාසන්න වෙන මොහොතේ බය වෙන්නේ නැතුව ආයි දරුවන්ගෙම එල්ලි මුණුපුරන්ගෙම එල්ලි ගෙවල් දොරවල් වල එමෙ එල්ලි යාන වාහන වල හිත පිහිටවගෙන එල්ලි බය වෙවි තැති අරගෙන ඉන්න ජීවිතයක් නැත්තම් එහෙමයි. කොච්චර ආශිර්වාදයක්ද මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒකනේ රැකවරණය. එතකොට එයා සුවපත් වූ සිතින් මැරෙනවා නම් සුවපත් වූ ලෝකයකට යනවා. සුවපත් වූ හිතින් මැරෙනවා නම්. එහෙමයි. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ඒ වගේ විඥානය. විඥානය කියන්නේ මේ දැනගන්න දේවල්. එහෙමයි. අපි ඇහෙන් දැනගන්න දේවල් තියෙනවා. ඒ වගේම කනෙන් දැනගන්න දේවල් තියෙනවා. නාසයෙන් දැනගන්න දේවල් තියෙනවා. දිවෙන් දැනගන්න දේවල් තියෙනවා. කයෙන් දැනගන්න දේවල් තියෙනවා. ඒ වගේ මනසින් දැනගන්න දේවල් තියෙනවා. ඒතර මෙන්න මේ දැනගන්න දේවල් දිහා භාග්‍යතුන් වහන්සේ සිහි කළා හැමතිස්සෙම මේවා අස්වැසි රහිත දේවල්. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල් ඔක්කොම දැනගන්න දේවල්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ දැනගන්න දේවල් දිහා ඔය විදිහට අපිට පුළුවන් නම් මහත්තයා උදේ හවසරේ දවස් 10-15 වතාවක් තමන්ගේ ගේ දිහා බල දරුවෝ දිහා බල අර වගේ ප්‍රත්‍යක්ෂාවක් කර කර ඉන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමීනි. කොච්චර ජීවිතේ ආශිර්වාදයක්ද. එහෙයි. ඒතර දරුවෝ නොබැලුවා කියලා දුකටපත් වෙන්නේ. එහෙමයි. ඒ අනිත්‍ය කියන පණිවිඩේ එයාගේ චිත්ත සංතාන තුළ බලවත් කරලා ඉවරයි. එහෙමයි. දියුණු කරලා ඉවරයි. එහෙමයි. මම මහතර දවසක් උපමාවක් කර එහෙමයි. අපි මගුල් ගෙදරක යන්න ඉන්නකොට එහෙයි. ණයට ගත්තු ඇඳුම් ආයිත්තන් ටික හොඳට ඇඳගෙන එහෙමයි ස්වාමීනි. ඒ ආභරණ ටික හොඳට දාලා අපි ලස්සනට සැරසිලා අනුන්ගෙන් ගත්තු වාහනයක අපි ඔන්න ගමන ගිහිල්ලා අපි සතියක් ඉන්නවා කියමුකෝ. එහෙමයි. සතියක් හිටියත් සතියෙන් පස්සේ ওই ටික දෙන්න දුකක් තියෙනවද? නෑනේ. එහෙමයි ස්වාමීනි. ඇයි? ගත්තිම දන්නවා මේක අනුන්ගේ දෙයක්. එහෙමයි. ඒ වගේ මේ රූපේ දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. මේ විඳින දේවල් දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. එහෙමයි ස්වාමීනි. හඳුන ගන්න දේවල් දිහා දකින්න කියන අනුන්ගේ දෙයක් විදියට. හිතේ උපදින සිතිවිලි දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. එහෙමයි. දැනගන්න දේවල් දිහා ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන අනුන්ගේ දෙයක් විදියට. එහෙමයි ස්වාමීනි. මේ පංචකාමයේ දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. ණයට ගත්ත දෙයක් විදියට. එතන මේ අනුන්ගේ දේවල් පිරිවරාගෙන ඇඳ පැළඳගෙන මගට බැහැපු මිනිස්සයා හදිසියක පාට අයිතිකාරය මගට බැහැලා මගේ වාහනේ දීපන් කියලා ඉල්ලන්න බැරිද? පුළුවන් ස්වාමීනි. මගේ ඇඳුම් ටික දීපන් කියලා ඉල්ලන්න බැරිද? එහෙයි. මගේ ආභරණ ටික දීපන් කියලා ඉල්ලන්න බැරිද? එහෙමයි. ඒ වගේ නේද මේ රූපෙත්. එහෙමයි. අපි පරිහරණය කරගෙන ඉන්නවා. කවුද දන්නේ මකට බහිනකොට තමාට වාහනයක් ඇවිල්ලා ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. එහෙමයි. ජීවිතය ඉල්ලගෙන ගියා. එහෙමයි ස්වාමීනි. අපි උපදින සැප දුක් උපේක්ෂා විඳීම් එහෙමයි. ඕන මොහොතකින් ඒ වගේ පරලෝට ඉල්ලගෙන යන්න බැරිද? අරගෙන යනවා. පුළුවන් ස්වාමීනි. ඉල්ලගෙන ගියා වගේ තමයි. එහෙයි. අනුන්ට අයිති දෙයක් මේක. එහෙයි. කර්මයට අයිති දෙයක් මේක. එහෙමයි. ඒ කර්මය සකස් කර්මයෙන් තීරණය වෙන ආයුෂ. ඒ දෙකත් එක තමයි විඥානය සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. ඒතර අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත්තු කර්මයක්. අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත්තු ආයුෂයක්. අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත්තු විඥානයක් දරාගත්තු ජීවිතයක් අපිට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපිට පේන්නේ දැන් අපි වාහනයක යනවා. අපි දුක මේ ඒ වාහනේ මේ අර දැන් වාහනවල තියෙනවනේ තෙල් බලන්න පුළුවන් කට්ටක් තියෙනවා. දැන් වාහනවල ඉස්සර ඒ වගේ නෑ මං හිතන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මග ගිහිල්ලා නතර වෙනකන් දන්නේ තෙල් ඉවරද කියලා. එහෙමයි. ඒ වගේ තමයි. එහෙයි. අපේ ශරීරෙත් අපේ ජීවිතෙත් අපි දන්නේ නෑ ආයුෂ කොයි වෙලාව ඉවර වෙයිද කියන්නේ. අපි දැන් මේ බණ කිය ඉන්න මහත්ය බණහා ඉන්නවා. මේ පිරිස බණහා ඉන්නවා. දන්නේ නෑ ආයුෂ. ඒ කර්මානුරූපයි මේක. එහෙමයි. දැකලා නැති සමහර කට්ටිය මම දැකලා තියෙනවා මේ ප්‍රධාන මීටින් හසුරුවමින් ඉන්න සමහර ප්‍රධාන පෙළේ නිලධාරී ඒ මොහොතේ උණසනින් බිම් වැටලා මැරෙනවා. එහෙමයි. සමහර මාධ්‍ය වේදිකෝ ජනතාව අමතමින් ඉඳි මැරෙනවා. එහෙමයි. සමහර දේශකයෝ බණ කියන්නේ ඉඳි මැරෙනවා. එහෙමයි. සමහර ජනාධිපති රජවරු මේ පිරිස අමතමින් ඉඳි මැරලා වැටෙනවා. එහෙමයි. එහෙම ජීවිතයක් පරිහරණය කරන්නේ අපි. මේක ණයට ගත්ත එක. එහෙමයි. ණයට ගත්ත දෙයක් දිහා බලනවාගේ ජීවිතය දිහා බලන්න කියනවා. ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේගේ මේ උපමාව
බොහෝ දේවල් උත්සවයක් හරි ජීවිතේ බොහෝ දේවල් අප විසින් කළ යුතුමයි කියලා දැඩිව අරගෙන ඉන්නේ ස්වාමී. අනිවාර්යයෙන්. නමුත් මේ ඔබ වහන්සේ අපට පෙන්වා දුන්න පරිදි ණයට ගත්තු දේවල් භාවිත කරමින් මේක කරනකොට කොයි වෙලාවෙ හරි මේ කය ඇද වැටෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන් කියලා විද්‍යාවට පැමිණලා සිහිනුවලට පැමිණිලාම ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද මහත්තයා? දැන් අපි සිහි මුලා වෙලා ගෙවල් හදන්න ප්ලෑන් කර කර යාන වාහන ගන්න ප්ලෑන් කර කර ළමයින්ට උගන්වන්න ප්ලෑන් කර කර ජීවිතේම ඕකනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඇහුවොත් කියන්නේ අපිට පන්සල් යන්න වෙලාවක් නැහැ, බණ අහන්න වෙලාවක් නැහැ, සීල් ගන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ කියලා නිකන් හරියට මහා ලොකුවට කියන්නේ නිකන් එහෙමයි ස්වාමී. සසරක් උරුම නැති උන්දල වගේ. හැමෝටම අමතකයි අර ණයට ඉල්ලගත්තු ශරීරයක් පරිහරණය කරනවා. පරිහරණය කරනවා කියලා. බලන්න එවන් උන්දලා එකපාරට මැරුණොත් එහෙම ආයි පටන් ගන්න එපා අඩියේ ඉඳන්. එහෙමයි. ඒ පිනක් නැහැ නිතර. දැන් පිනක් නැති නිසා මේ ජීවිතේ පටන් ගන්නුනේ අඩියේ ඉඳගෙන. ඊට පස්සේ ඊළඟ ජීවිතේ පිනක් නැතුව මැරෙනවා. හතර පායට නොගිහිල්ලා මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ආයි පටන් ගන්න කොතනින්ද? කටු පැල්පතේ ඉඳන් ආයි පටන් ගන්න ඕන. එහෙමයි. ඉතින් ওই විදියට මේ මුලා වෙවි පිනක් දහමකටවත් හිත පිහිටවන්නේ නැතුව සසර දුකින් ඈතර කරවන මාවතකට හිත පිහිටවන්නේ නැතුව ඔහි මෙරි ඉපදි ආය මහ පොළොව මිලදී අරගෙන කොච්චර තියෙනවද මහත්තයා? එහෙමයි සාම. ආය ගෙවල් දොරවල් හදන්න වෙහිසිලා මැරිලා ගිහපු කොච්චර ජීවිත තියෙනවද? එහෙමයි. එවන් ලෝක සමහර අය නැද්ද උපදිනකොටම ගෙවල් දොරවල් යාන වාහන වස්තු පිටි මිල මුදල් හැම දෙයක් එක්කම සෑම දෙයකම උරුමකාරයෙක් වෙලා ඉපදින කට්ටිය මේ ලෝකේ නැද්ද? ඉන්නවා ස්වාමී. අන්න ඒ කට්ටිය අර අතීත සසරේ ණයටගත් ජීවිතේ පිනක්වත් උපදවාගෙන තියෙනවා. අර්ථයට යම් ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. එහෙමයි ස්වාමී. නමුත් එවන් කෙනෙක් ප්‍රඥාව උපදවලා නැත්නම් මේ ජීවිතේ විතරයි මහත්තයා ආයි වෙනසිලා යනවා. එහෙමයි. පේන්නේ තමහර කට්ටිය ඉන්නේ ඔය. එහෙමයි. ගෙවල් දොරවල් වල ඉන්නවා යාන වාහන විල්ලේ ඉන්නවා. යා ඔක්කොම ඒවා පාඩේ පිරිවරාගෙන ඉන්නවා. නමුත් පිනක් කරන්න සිත් පහළ වෙන්නේ. එහෙමයි. යහපත් දෙයක් කරගන්න හිත් පහළ වෙන්නේ. කය වචනේ දමනය කරගන්න සංවර කරගන්න හිත් පහළ වෙන්නේ. එහෙමයි ස්වාමී. එහෙමයි නැද්ද? කොච්චර ඉන්නවද? සෙල්ලක්කාර ජීවිත ගත කරන කොච්චර ඉන්නවද? එහෙමයි. තිවන් ජීවිත ගත කරලා අවාසනාවන්ත විදියට මිය පරලෝ යනවා. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි මහත්තයා. භාග්‍යතුන් වහන්සේ විලාය කුඩා ගුම ගුලියක් ශ්‍රී හස්තයෙන් අරගෙන භික්ෂුන් වහන්සේට පෙන්ලාගෙන පින්වත් භික්ෂුව නිත්‍ය වූ ස්ථිර වූ සනාතන වූ නොවෙනස් වෙන පවතින ස්වභාවයෙන් යුතු මෙච්චර ප්‍රමාණික ආත්ම භාව ප්‍රතිලාභයක් මම දකින්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ආත්ම භාව ප්‍රතිලාභය කියලා කියන්නේ මහත්තයා මේ අපිට ලැබෙන තියෙන ආත්ම භාව ප්‍රතිලාභය. දැන් බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ පංච උපාදානස්කන්ධයටත් විස්තර කරනවා. පහක් විදියට. එහෙමයි. ආයතන විදියට විස්තර කරනවා හයක් විදියට. ඒ පොදුයි ඔක්කොම මේ ජීවිතේට පොදුයි තනි වචනයක් පාවිච්චි කරනවා අත්ත භාව ප්‍රතිලාභ කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. අත්ත භාව ප්‍රතිලාභ. ආත්ම ලාභ ප්‍රතිලාභය කියන අදහස. එහෙමයි. එතකොට දැන් දිවි ලෝකයේ දෙවියන්, මනුස්ස ලෝකයේ මනුස්සයන්, ඉතින් තිරිසන් ලෝකේ තිරිසන් සත්තු, සමහරට පුංචි ශරීර තියෙනවා, ලොකු ශරීර තියෙනවා. එහෙමයි. එතකොට මේ දැන් අපිට පෙන්න ලෝකයේ මැස්ස මදුරුවෝ ඉන්නේ යම්සේද මහත්තයා නොපෙන්න භූත මදුරුවෝත් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ගුරුල්ලොත් ඉන්නවා. දිව්‍ය ලෝකේ ගුරුල්ලොත් ඉන්නවා. උකුස්සොත් ඉන්නවා. වෙන වෙන විවිධ ස්වභාවයෙන් යුතු සත්තුත් ඉන්නවා. එහෙමයි. දිව්‍යමය අයත් ඉන්නවා, ප්‍රේතමය අයත් ඉන්නවා. ඒතර මේ බලන්න මනුස්ස ලෝකේ දැන් තිරිසන් ලෝකේ සම්බන්ධ වෙලා තියෙනවා. එහෙමයි. තේරුණා නේද? ඒතර මේ සෑම ජීවිතයකට කියනවා අත්භාව පටිලාභ කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන පින්වත් භික්ෂුව මේ ගොම ගුලිය තරම්වත් කියන්නේ ඒ තරම් ඒතර අතේ තියාගන්න පුළුවන් කෙනෙක් චූටිනි මහත්තයා. එහෙමයි. ඒතර ඒ වගේ තරම්වත් ජීවිතයක් නැහැ කියනවා. මම දකින්නේ නැහැ කියනවා. ස්ථිර සදාකාලික සනාතන රැකවරණයක් තියෙන එකක් නැහැ කියනවා. එහෙමයි. ඒ කිසිම ජීවිතයක් ලබපු කෙනෙකුට ස්ථිර රූපයක් නැහැ කියනවා. ස්ථිර විඳීමක් නැහැ කියනවා. ස්ථිර වෙච්ච හඳුනා ගැනීමක් නැහැ කියනවා. ස්ථිර වෙච්ච සංස්කාර නැහැ කියනවා. ස්ථිර වෙච්ච විඥානයක් නැහැ කියනවා. එහෙමයි. ඒතර මේ හැම තැනම තියෙන පංච උපාදානස්කන්ධ ජීවිත තියෙන්නේ. ඒ හැම සතෙකුට මේ පහ සංවේදී එහෙමයි. මේ පහෙන් යුක්තයි. මේ පහෙන් තොරව මේ ජීවිත පැවැත්මක් නැහැ. ආත්ම භාව පටලවාගයක් පනවන්න බෑ. ඒතර හැම තැනම තියෙන්නේ අස්වැසිලි රහිත
අනිත් වෙලා ගියපු දුක් ඇති වෙන, ශෝක ඇති වෙන, දැවිලි ඇති වෙන, පිච්චිලි ඇති වෙන, අඩන දොඩන ජීවිත තමයි ඔක්කොම තියෙන්නේ. එහෙමයි. අඩු ගන්න ස්ථිර සනාතන නොවෙනස් වෙන ගොමු ගුලියක තරම්වත් ස්ථිර ජීවිතයක් නැහැ කිව්වා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් භික්ෂුව මෙච්චර ප්‍රමාණයකවත් ආත්ම ප්‍රතිලාභයක් හදිසියෙන් තිබ්බනම් ස්ථිර වෙච්ච එහෙමයි ස්වාමී. සදාකාලික වෙච්ච නොවෙනස් වෙන මෙච්චර හරි පුංචි ජීවිතයක් තිබ්බනම් නිවනක් කියලා එකක් පණවන්න බෑ කිව්වා. එහෙමයි ස්වාමී. ඒ නිවනක හිත පිහිටන්නේ නැහැ මහත්තේ වුණා. එහෙයි. නිවන කියලා කියන්නේ කොහොමද? සියලු රාග, දේශ, මෝහ දුරු වෙච්ච, සනාතන රැකවරණයටපත් වෙච්ච, සියලු දුක් දුරු වෙච්ච, සියලු සාන්තියටපත් වෙච්ච ජීවිතයක්. එහෙමයි. කින් යුතු ඒකට කියනවා නිවන කියලා. එතකොට එවන් ජීවිතයක්, එවන් නිවනක් ගැන කතා කරන්න බෑ කිව්වා. ඒ පහදින්නේ නැහැ මිනිස්සු හිතෙන්ට. එහෙමයි ස්වාමී. ඒ මිනිස්සු කැමති උපදින්නමනේ. එහෙයි. කොහේ හරි වෙනස් වෙන්නේ නැති ස්ථිර වූ සදාකාලික වූ තැනක් කොහේ හරි තැනක් තියෙනවා නම් එතන හරි ගිහින් ඉන්නයි කැමති. එහෙමයි. ඒතර එහෙම තැනක් මේ ලෝකෙ කොහෙවත් නැහැ කිව්වා. එහෙමයි ස්වාමී. ස්ථිර තැනක්. එහෙයි. නොවෙනස් වෙන තැනක්. එහෙනම් වෙනස් නොවන තැනක් නැත්තම් එහෙනම් දුකක් නැති තැනක් තියෙනවද? නැහැනේ. එහෙමයි. ඇයි යම් තැනක වෙනස් වෙනවද එතන තියෙන්නේ කොහමද? දුකනේ. එහෙමයි. දැන් බලන්න අපේ ජීවිතයේ දුකක් ඇති උනේ, දෝමනස්යක් ඇති උනේ, දැවිලි ඇති උනේ, පිච්චිලි ඇති උනේ වෙනස් වීමක් සිදු වෙච්ච නිසා නේද? එහෙමයි. හොඳට බලන්නකෝ. එහෙයි. දරුවෙක්ගේ හරි ගතිගුණයක් වෙනස් වෙලා. එහෙමයි. හැසිරීමක් වෙනස් වෙලා. එහෙයි. අපි හිතපු කෙනාගේ හැසිරීම වෙනස් වෙලා, ගතිගුණයක් වෙනස් වෙලා. භෞතික දේවල් වල නම් ඒ ස්වરૂපය වෙනස් වෙලා. එහෙයි. නැද්ද බලන්න? එහෙමයි. වෙනස් වීමක් නිසාමයි දුක හටගන්නේ. එහෙයි. විද්‍යාසහගත සිතේ ස්වභාවය තමයි අර අවිද්‍යාසහගත සිතින් මේ ලෝකෙ ඇසුරු කරනකොට ඇසුරු කරන දේ ආස්වාදනීය බවට හිත බැඳෙනවා. වෙනස් වීමක් තියෙනවායි කියලා නේ අමතක කරනවා. අවබෝධයක් නැහැනේ. එහෙමයි ඒ ස්වාමී. අවබෝධයෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. එහෙයි. ඒතර ආර්ය ශ්‍රාවකයා තමයි වෙනස් වෙනවා කියලා අවබෝධයෙන් ජීවත් වෙන්නේ. එහෙමයි. ඒතර ආර්ය ශ්‍රාවකයා වෙනස් වෙනවා කියන ස්වභාවයෙන් යුක්තව අවබෝධයෙන් ජීවත් වෙන නිසා බාහිර ලෝකයේ උපදින ආස්වාදයක් විතර දකිනවා, තේරුම් ගන්නවා. නමුත් ඒ ආස්වාදය තුළ මුලා වෙලා බැස ගන්න දෙන්නේ ආධ්‍යාත්මය. එහෙමයි ස්වාමීනි. අර ණයට ගත්ත දේ වගේ. එහෙයි. ණයට දැන් දන්නෝනේ ණයට ගත්ත මිනිස්සු දන්නවා මම මේක ණයට ගත්තේ. මගදී හරි ඉල්ලන්න පුළුවන්. මම මේකට බැඳිලා වැඩක් නැහැ. එහෙමයි. ඇලිලා වැඩක් නැහැ. ගැල්ල වැඩක් නැහැ. ආපු ගමන් අහු දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සු මොකද වෙන්නේ? සතියක් වුණා, මාසයක් වුණා ගමන ගිහින් ඇවිල්ලා ලස්සනට සුවසේ අනුන්ගේ බඩු ටික දෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම නැද්ද? එහෙයි. තමන් බඩුවක් අරගෙන තමන් සල්ලි දීලා බඩු මුට්ටුවක් ගත්තොත් එහෙම දවසක් තමන්ට අතාරින්න පුළුවන්ද ලේසියෙන් ඒ වගේ? කිසිම දුකක් නැතුව ශෝකයක් නැතුව අතාරින්න පුළුවන්ද? අතාරින්න බැරි ඇයි? නිට්ටයයි කියන සංඥාව තිබිච්ච නිසා. එහෙමයි ස්වාමීනි. අරක අතාරින්න පුළුවන් වුණේ ඇයි? අනිත්‍යය කියන සංඥාව හිත ඇතුළේ තිබිච්ච නිසා. එහෙනම් අපේ ජීවිතයේ මේ ඇසුරු කරන හැම දෙයක් පිළිබඳවම අනිත්‍යය කියන සංඥාව තියෙනවා නම් තමන්ටම නේද රැකවරණ තියෙන්නේ. එහෙමයි ස්වාමී. තමන්ටමයි දුක් නැති, ශෝක නැති, දැවිලි නැති, පිච්චිලි නැති, අඬා වැටීම් නැති, කලකෝලහල ඒවත් එක්ක ඊට පස්සේ කලකෝලහල කරගන්නේ. එහෙමයි. දැන් හිතට දුක එනකොට, ශෝකය වෙනකොට, දැවිලි එනකොට, පිච්චිලි එනකොට අපි මොකද වෙන්නේ? ඊට පස්සේ ලෝකෙට වෛර කරනවා, ක්‍රෝධ කරනවා, පලි ගන්නවා, අනිත් අයත් එක්ක අමනාප වෙනවා. වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමී. වෙනවා. ඒතර බලන්න එවන් ජීවිතයකට පත් වෙන්නේ නැහැ. හැමතිස්සෙම අපි මානසිකාරයක් පවත්වන්න ඕන. මේ ගෙවල් දොරවල් අනිත්‍යයි. මේ යාන වාහන අනිත්‍යයි. මේ ඇසුරු කරන දරුවෝ අනිත්‍යයි. ඇසුරු කරන පිරිස අනිත්‍යයි. මේ හැමදේම මගේ මට රූපයක් ලැබිලා තියෙනවා නම් මේ රූපෙත් අනිත්‍යයි. මම මේ විඳින දේවල් අනිත්‍යයි. හඳුන ගන්න දේවල් අනිත්‍යයි. කියලා හැමතිස්සෙම එයාට අනිත්‍ය සංඥාව හිතේ උපද්ද ඉන්න පුළුවන් නම් නොසැලෙන චරිතයක් බිහි වෙනවා. එහෙමයි. ස්වාධීන චරිතයක් බිහි වෙනවා. එහෙයි. සුන්දර චරිතයක් බිහි වෙනවා. දෙව් මිනිස් ලෝකයට සිහි කිරීම තුළ පවා අනුත්තර පිං රැස් වෙන චරිතයක් බිහි වෙනවා. එහෙමයි. එහෙමයි මේ ලෝකේ රහතන් වහන්සේලා බිහි වුණේ. ස්වාමීනි අනිත්‍ය බව පිළිබඳ නුවණට පැමිණීමෙන් අනිත් අතට රාගයත් තරහත් මෝහයත් නැති වෙලා සංසිඳ යන්නේ කවර ආකාරයෙන්ද? ඒ මානසිකාරය බලවත් වීමම එහෙමයි. ඒකට රාගයේ ඉපදීම පිණිස තියෙන අවකාශය නැති වෙලා යනවා. එහෙමයි. ඒතර යම් දෙයකට රාගය නම් වූ ස්වභාවය වැඩිලා ඒ අවකාශය පවතින හිත ඇතුලේ නිත්‍ය කියන සංඥාවත් එක්කනේ. එහෙමයි ස්වාමීනි. දේශි වුණත් එහෙමනේ. එහෙමයි. දේශි වුණත් අපි පවතින්නේ නිත්‍ය කියන සංඥාවත් එක්කනේ. එහෙයි.
සමහරවිට අපි ගේ උදේ පාන්දර නැගිටිට පස්සේ ගෙදර සිදුවෙන පරිසරයේ මොකක් හරි සිදුවීම් නිසා අපි සමහරවිට තරහ යනවා. සමහරවිට පරිසරයේ මහත්ය මගට බැසගම ඉවරයිනේ. සමහරවිට මගට පැරලා වැට්ට ගිහලා ගෙදර එනකොට ওই පරිසරය වෙනස් වෙලා තියෙන්නේ. සමහරවිට හොද්දේ ලුණු ඇඹුල් වැඩි එක වෙන්න පුළුවන්. වේලාසනේ උයල නැති එක වෙන්න පුළුවන්. රසට උයල නැති එක වෙන්න පුළුවන්. ගෙදර හැඩි වෙරි වෙලා වෙන්න පුළුවන්. සමහරවිට ඔක්කොම පැයකින් දෙකකින් අවසන් වෙන දේවල්. ඒතර මේ පැයකින් දෙකකින් අවසන් වෙනවා කියන සංඥාවක් හිත ඇතුළේ නැති නිසා මේ ප්‍රශ්න ඔක්කොම. එහෙම නේද? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි බුදුමයි. දැන් ඊට පස්සේ හරි ලස්සන කාරණා බුදුරජාණන් ශීස්ත්‍ර කරන මහත්තයා. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මේ භික්ෂුව මේ ලෝකයේ නිට්ටය වූ ස්ථිර වූ සනාතන වූ නොවෙනස් වන ස්වභාවයෙන් යුතු මේ ගොමගුලිය තරම්වත් ආත්ම භාව ප්‍රතිලාභයක් නැති නිසා තමයි මේ අමා මහ නිවනක් කියන එක පණවන්න පුළුවන්කම තියෙන්නේ. මනාකොට දුක්ෂය කිරීමක් ගැන පණවන්න පුළුවන්කම තියෙන්නේ ඒ ස්ථිර සදාකාලික දෙයක් නැති නිසායි කිව්වා. ඊට ලස්සන අතීත සිදුවීමක් විස්තර කරනවා. පින්වත් භික්ෂුව මේක විස්තර වෙච්ච දෙයක් කියනවා. මං ඔටුනු පලන් ශාස්ත්‍රීය රජ කෙනෙක් වෙලා හිටියා කියන සසරේ. පින්වත් භික්ෂුව ඔටුනු පලන් ශාස්ත්‍රීය රජ කෙනෙක් වෙලා හිටියේ මට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොට 84000ක් නගර මට තිබුණා කියන. මේ දඹදිව තලයේ සිද්ධියක් කියන්නේ. එහෙමයි ස්වාමී. 84000ක් නගර. කල්පනා කරලා බලන්න 84000 නගර. දැන් ඒකට අද ඔය ඉන්දි මේ භාග්‍යතුන් වහන්සේ ඉපදුනේ එතකොට ලංකාවේ කී ප්‍රලාප දොඩන මිනිස්සු ටිකක් ඉන්නවා. එහෙමයි ස්වාමී. ඒතර මේ ප්‍රලාප දොඩන්නේ මේ 84000ක් නගර පිහිටවන්න පුළුවන්ද මහත්තයා ලංකාවේ? මේ දේශනාවක් කෙරෙහි ඇහැවත් ගැටිලා නැහැ කියන ඇහැවත් ගැටිලා නැහැ. එහෙමයි ස්වාමී. එච්චර අනිත්‍ය සංඥාවක් මේ වෙලාවේ ප්‍රකට කරනවා බුදුරජාණන් වහන්සේ. 84000ක් නගර තිබුණා කියනවා කුසාවතී රාජධානිය. එහෙමයි. කුසාවතී රාජධානිය තියෙන්නේ ඉන්දියාවේ. එහෙමයි. ඒතර මේ කරුණ මට මතක හැටියට විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනොම මංචකේ ඉඳගෙන. දේශනා කරන කාරණාව මට මතක හැටියට. එහෙමයි. එතකොට ඒකට හේතුව තමයි ආනන්දයන් වහන්සේ කියනවනේ පින්වත් මේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මෙච්චර මේ ශාස්ත්‍රීක ධනයෙන් ආඩ්‍ය වෙච්ච ප්‍රසිද්ධ රජවරු සිටින මේ ප්‍රබල නගර තියෙන ඒ වගේ නගරයක පිරිනොම් පාන්න තැවි චූටි නගරයක පිරිනොම් පාන්නේ කියලා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ආනන්ද මේ නගරේ චූටි නගරයක් කියන්න එපා කියනවා. එහෙමයි. චූටි නගරයක් කියන්න එපා කියනවා. කුමක් නිසාද? කුමක් නිසාද ආනන්ද කියලා මෙන්න මේ අතීත විස්තරේ ඒ පිරිනොම් පා වදාළ ඒ ස්ථානෙ දැන් අද කියන්නේ කුසිනාරාව කියලා අපි කියන්නේ. කුසිනාරාවේ අපේ බෝසතාණන් වහන්සේ ජීවිත 7ක් ඉපදලා තියෙනවා. එහෙමයි ස්වාමී. අවස්ථා 7ක්. එහෙයි. අවස්ථා 7ෙම රජ වෙලා තියෙනවා. අවස්ථා 7ෙම රජ වෙලා මේ සිරුර අතහැරපු හැටි ඒ දේශනාවේ ලස්සනට විස්තර කරනවා. එහෙමයි ස්වාමී. බාහිරට සංස්කාර අනිත් වෙලා ගිහිලා නේ මහත්තයා. එහෙයි. ඒ සංස්කාර වලින් පිළිසරණක් නැහැ. අර ඇසුරු කරපු දේවල් ඔක්කොම දාලා ආවා. රජමාලිගා දාලා ආවා. එහෙමයි. කල්පනා කරලා බලන්න මහත්තයා අතීතේ මේ ලංකාව. දැන් බලන්නේ දේවානම්පිය රජතුමා හිටපු රාජධානි දැන් කෝ? එහෙමයි. දුටුගැමුණු රජතුමා හිටපු රාජධානි දැන් කෝ? එහෙමයි ස්වාමී. ඒ රාජ ඉර්ධිය කෝ දැන්? එහෙමයි. පරිවාර සම්පatti කෝ? ඒ තිබිච්ච ධනය කෝ? එහෙමයි. රත්තරන් වලට නම් මේ මිනිස්සු මරා ගන්න ඒ ඔටුනු කෝ? ඒ රත්තරන්ින් මේ තනු ඒ ආභරණ කෝ? අවියායුධ කෝ? මුකුත් නැහැනේ. එහෙමයි. ඒ බලය මුකුත් නැහැ. එහෙමයි ස්වාමී. අද දුටුගැමුණු අධිරාජ්‍ය දෙවියන් අතර ඉන්නවා. රැස් කරගත්තු පින නිසා. එහෙමයි. අන්තිමට අර පරිවාර සම්පත්තිය ඔක්කොම දාලා ආවා. එහෙමයි ස්වාමී. අන්තිමට තමයි ඉතුරුනේ හැබැයි දේවානම් මේ කවුද අපි දුටුගැමුණු අධිරාජ්‍ය දේවානම් මේ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ තිබිච්ච අනුකම්පාව නිසා හැමතිස්සෙම මහත්තයා මේ ලෝකේ කකුලක් තියාගෙන ඊළඟ ලෝකේ අනිත් කකුල තියාගෙන හිටියේ. එහෙමයි ස්වාමී. දෙවියන් අතර. එහෙයි. අන්න එහෙම ස්වභාවයක් ගිහියට තියෙන්න නඩු ගන්න ගිහි කෙනාට. එහෙමයි. මොකද්ද මේ ලෝකේ කකුලක් තියාගෙන යුතුයකම් කරන්න ඕන. එහෙමයි. ඒතර මේ ලෝකේ කකුලක් තියාගෙන යුතුයකම් කරනකොට මේ වැටහීම තියෙනවනම් මහත්ය හරි ආශ්චර්යයක් තියෙනවා. එයාගේ යුතුයකම් ටික තුලත් පිනක් උපදව ගන්න පුළුවන්. මොකද්ද? ඒතර යුතුයකමට හැමතිස්සෙම පෙරට කර ගන්න කරුණාව. එහෙමයි. යුතුයකමට පෙරට කර ගන්න මෛත්‍රිය. යුතුයකමට පෙරට කර ගන්න මුදිතාව. යුතුයකමට පෙරට කර ගන්න උපේක්ෂාව. එහෙමයි.
මේ හතරට පෙරට කරගෙන එයා යුතුයකම් ටික කරනවා නම් අවුරුදු 50 ඉවරනකොට කරුණාවෙන්, මෛත්‍රියෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් පිරුණු හිතක් තියෙනවා. එහෙමයි. එවන් හිතක් තියෙනකොට මේ ධහම දකින්න පුළුවන්. එහේ ස්වාමීනි. ඒතර ඒ කෙනාට තියෙන්නේ එතන පිහිట్లా මේ හතරේ පිහිట్లా යුතුයකම් ඉටු කර කර ඒ කෙනාට තියෙන්නේ කොහොමද? මේ ධර්මයේ ශ්‍රවණය කරමින් සීලී පුරන්නයි දන් දෙන්නයි විතරයි තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ අවුරුදු ටික අවසන් වෙනකොට ධර්මයේ හිත පිහිටනවා. කුමක් නිසාද? මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ ධහම. හිත පිරිසිදු කරන ධහම. නිකලස් කරන ධහමක්. ඒ වගේම තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ධහම. එහෙමයි. සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ. ඒකට බලන්න දැන් මේ හරි ආශ්චර්ය දුටුගැමුණු අධිරාජ්‍ය රජෙක් වෙලත් ඒ වගේ උදාර හිතක් තිබුණා. එහෙමයි. රටවැසියා දිහා බැලුවේ තමන්ගේ දරුවෝ දිහා බලනවා වගේ. අද අසත්පුරුෂයෝ දුටුගැමුණු රාජ්‍යය යුද්ධ කරලා මෙච්චර මිනිස්සු මැරුවා කියලා හිස් ප්‍රලාප දුරදොඩ එවන් උත්තමයන් වහන්සේලාගෙන් නිර්මාණය වෙච්ච මේ උදාර සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච එහෙමයි. මෙවන් පරිසරයක් ඇසුරු කර කර අර අතීතයට දොස් කියන අනාගත වර්තමාන දුෂ්ට සිත් වලින් යුතු තරුණ පිරිසක් මධ්‍යම වයස පිරිසක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. බලන්න සාමාන්‍යයෙන් ගෙදරක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගෙදරට මොනවා හරි ව්‍යසනයක් එනවා නම් අපි තුමු ගෙදරට හොරු පයින්නවා කියලා. එහෙමයි. ගෙදරට හොරු පැනලා දැන් ඉන්නවා. එහේ. දැන් දරුවෝ ඉන්නවා 5-6 දෙනෙක්. එහෙනම් ගෙදර තියෙන ආයුධයක් අතට ගන්න නැද්ද? එහෙමයි ස්වාමීනි. ගෙදර තියෙන ආයුධයක් අතට ගන්න කොමක් නිසාද? අර හොරු මරණ අදහසින්මද? නෑ. එහෙමයි ස්වාමීනි. දරුවන්ට ව්‍යසනයක් නොවේවා කියන අදහස නෙවෙයි. එහෙමයි. ඒ ආයුධය අතට ගන්න. එහේ. ඒක නේද කාරුණික අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ස්වභාවයක් නේද ඒකේ? එහෙමයි ස්වාමීනි. ඒතර දරුවන්ට ව්‍යසනයක් නොවේවා කියන අදහසින් කාරුණික සිතින් සෙනෙහි වැඩුණු සිතින් අපි හිතමු ආයුධය අතේ තියාගෙන ඉඳලා සමහරවිට දොර කඩාගෙන ඇතුල් වෙද්දිම දරුවෝ රකින්න අදහසකින් ඒගොල්ලොත් එක්ක ඇටැක් එකට පෙළඹෙනවා නම් ඒ ඇටැක් එකකින් හොරු ටික මිය යනවා නම් gedara හිටපු දරුවෙක් කිව්වොත් එහෙම අපේ අම්මලා තාත්තලා මෙන්න මිනි මරුවා මෙවුන් ගිහිල්ලා හිරේ දාන්න ඕන කිව්වොත් එහෙම ඒ දරුවෝ සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද? එහෙමයි ස්වාමීනි. අසත්පුරුෂයෝ. එහේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කියන්නේ කරුණෙන් මේ අපි හිතන අපේ තරුණ දරුවන් සමහර වෙලාවට හිතන නොමග ගොස් හිතන ඔව්. ඒ කාරණාවන් ඒකට හේතුව තමයි මහත්තයා මේ තරුණ හිතවල කරුණාව කියන එක නැහැනේ. එහෙමයි. මේ මෛත්‍රිය කියන එක නැහැ. ඒගොල්ලන් අර අදහසට පැමිණෙනකොට මේ මඟ හැරෙන බොහෝ දේවල් තියෙනවා. එහෙමයි. තරුණ අයට තියෙන රැකවරණි තමයි මහත්තයා Taman නිහතමානී වෙන්න ඕන. Tamanට නොතේරෙන දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. Taman අත්දකින්න නැති දෙයක් Tamanට සංවේදී නොවන ගුණයක් මේ ලෝකේ තියෙනවා. මම ඒක සංවේදී වෙනකන් ඒක අත්දකින්නක මම ඉවසීමෙන් ඉන්නවා කියලා. නිහතමානීකමක් තියෙනවා. එහෙමයි. ඒක තියෙනකන් රැකවරණයක් තියෙනවා. එහෙමයි. එවන් උදාර කැපකිරීමකුයි දුටුගැමුණු අධිරාජ්‍ය කරේ. අතීතේ හිටපු රජවරු කළේ. එහෙමයි ස්වාමීනි. උදාර සිතක් තිබුණා. සම්බුද්ධ ශාසනය රැක ගන්න ඕන කියලා උදාර හිතක් තිබුණා. එහෙමයි. මේ සම්බුද්ධ ශාසනයේ පෝෂණය ලැබෙන සත්පුරුෂ ජනයාම රකින්න ඕන. මේ කුල දේවතාවුන් වහන්සේලා එහෙම පාවිච්චි කරේ භික්ෂුන් වහන්සේලා කුල දේවතුන් වහන්සේලා මම රකින්න ඕන කියලා උදාර හිතක් තිබුණා. එහෙමයි ස්වාමීනි. ඒ උදාර හිතේ තිබෙන ආශ්චර්ය තමයි අදටත් සම්බුද්ධ ශාසනයේ තියෙනවා. එහෙමයි. අදට සම්බුද්ධ ශාසනයේ ප්‍රතිලාභය ලබන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ කියමින් අදටත් මෙරළොව පරලොව කියලා දෙමින් සසර ගැන කියලා දෙමින් මේ තෙරුවන් සරණේ පිහිටලා උදාර ජීවිතයක් ඇති කරගන්න ගිහි පිරිස අද ඉන්නවා. එහෙමයි. ඒතර මේ උදාර ජීවිත තියෙන ලංකාවේ විතරයි. එහෙමයි. මේ සෑම ව්‍යසනයක් වෙද්දි මේ උණුවෙන් හිතක් තියෙන්නේ මේ ප්‍රෞಢ ජාතියේ සිංහලයිට. එවන් උදාර පරපුරක් රැකගන්නයි ඒ මේවන් උදාර චරිත මේ බටහිරවත් නැහැ යුරෝපෙවත් නැහැ. එහෙමයි. තමන්ගේ ජීවිත මේ පරිදුවට තියලා මේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත රකින්න චරිත කොහෙවත් නැහැ. එහෙමයි ස්වාමීනි. මේ සිංහල මේ චරිත ඒවා මේ ලංකාදීප බිහිවෙච්ච චරිතේ. එහේ. ඒතර චරිතට පණපිවේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ පුරේ මහා සංඝරුවන. ඒ සංඝ රත්නයෙන් ධර්මයෙන් පෝෂණය වෙච්ච ඒ රජ පරපුර. ඒ පිරිස තමයි මේ ලංකාවේ මේ රැකවරණට අද තියෙන වර්තමාන තත්ත්වේ මේ මයුරින්වත්
මිනිස්සෙකුට මේ ගුණයක් දහම පුරුදු කරගන්න රැකවරණ හදලා දුන්නේ ඒ උත්තරමයන් වහන්සේලා. ඉතින් ඒ නිසා අන්තිම විදියට එතකොට අපි තීරුම් ගන්න ඕන පින්වත් මේ උතුම් ධර්ම දේශනාවම පින්කමට පවා මේ උපකාර කරන පින්වතුන් මේ අඥානකමින් ප්‍රලාප දුන්න ලෝකයාට කටවල් වහගන්න ප්‍රඥා ලෝක උපදව ගන්න එවම් ප්‍රලාප දුන්න තමනුත් විනාශලා ලෝකයක් විනාශ නොකර ජීවිතය පිළිබඳව සමාජය පිළිබඳ රට පිළිබඳ අතීතය පිළිබඳ වර්තමානයේ මේ සත්පුරුෂයන් වහන්සේලා පිළිබඳ හිත පහදව ගන්න මේ උද්ධාර කරන සේවයක් තමයි මේ ධර්ම දේශනාවෙන් කරන්නේ ඇත්තටම. ඒතකොට මේ ලෝකෙට බිහි කරවන්නේ සත්පුරුෂ ජනී ජනයා මේ ධර්ම දේශනාව තුළ. ඒ බුද්ධිමත් වෙනවනේ, ප්‍රඥාවන්ත වෙනවනේ. වැරදි නිවැරදි කරගන්න ඕනේ. ඒතකොට ඒවන් උදාර දෙයක් මේ ලෝකෙට දෙනවා කියලා කියන්නේ. එන සසර පුරාවට Tamanට වරදිද්දී ඒ වරදින් නැගී හිටවන්න කෙනෙක් Tamanට ඉඳී. ඒ Taman ඒ දෙකලානේ. ඒතකොට Tamanගේ සිහි මුලා වෙද්දී සිහිය හදාගන්න එහෙනම් රැකවරණය සංසාරදියාට අනිවාර්යෙන් ලැබෙනවා. තමන් මේ මෝඩ වෙලා ඉන්නකොට ප්‍රඥාවන්ත කරවන්න කෙනෙක් ඉදී සංසාරෙදී. එහෙනම් අනිත් අයගේ භවබන්ධන ඡය කරලා සසර දුකින් ඈතර කරවන්න උපකාර කළා නම් තමන්ගේ භවබන්ධන ඡය කරලා සසර දුකින් ඈතර කරන පණිවිඩේ තමන් ලබා දෙන්න කෙනෙක් ඉදී. ඉතින් ඒ නිසා මේ උදාාර පින මේ පින්වත් සියලු දෙනාටම සසර දුකින් ඈතර වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් හිත සුවපත් කරවන නුවණැස පාදන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පින්වන්ත මහා සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින අප්‍රමාදේන සම්පාදේත උතුම් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ දරන්නේ ඇමරිකාවේ නිව්යෝක් නුවර මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ අධිනීතිඥ පින්වත් ලලිත් ජයවික්‍රම පින්බර මහත්මයා, චන්ද්‍රා වීරරත්න ජයවික්‍රම පින්බර මහත්මිය, සුදාරා ජයවික්‍රම, ඒ වගේම බීමල් කුමාරගේ ජයවික්‍රම යන පින්වත් පවුලේ සියලු දෙනා ඒක රාශී වෙලා උදාාර පින්කමක් රැස් කරගත්ත තමන්ගේ දැන් මම හිතන්නේ මේ දවස්වල තමන්ගේ මාතෘ භූමියේ පදිංචි නොවුනත් පිටරටක ඉඳගෙන මේ මාතෘ භූමියේ සිදුවෙන මේ උදාාර සේවාවකට කරන අනුග්‍රහය කොතරම් අසිරිමත්ද නේද මහත්තයා. මේ සම්බුද්ධ ශාසනයෙන් ඒගේ අයගේ ජීවිතවල හිතේ ඇතිවෙච්ච ආලෝකයක් නිසානේ මේවන් උදාාර දෙයක් ඒකට මේ කරන්නේ මේ කට්ටිය. ඉතින් මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසන හිත කැම සියලු දෙවිවරුන්ටත් විශේෂයෙන් සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලෝක දෙවියන්ටත් ගටිකාර සහම්පති සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහමෙවුනාසප වාසී ලෝකවාසී මහා සංඝරුවන්ට සලසා දෙත්වා. ඒ වගේම සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර කීපයකට පෙර මිය පරලෝකීය දෝන් චාලට් වීරරත්න ජයවික්‍රම මෑණියන්ට, චාන්දනී සුදසිංහ මෑණියන්ගේ මිය පරලෝකීය ජී.එස්. පෙරේරා පියාණන් සහ ඇග්නස් මෑණියන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අධිනීතිඥ ලලිත් W ජයවික්‍රම පුතුණුවන්ට, ඒ වගේම චන්ද්‍රා වීරරත්න ලේලියට, සුදාරා ජයවික්‍රම කුමාරගේ මිනිපිරියට සහ බිමල් කුමාරගේ ජයවික්‍රම මුණුපුරාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි නිව්යෝක් නුවර මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ සඳහා දායකත්වයේ දරූ උපකාර කළ සහ සම්බන්ධුණු ඒ සියලු දෙනාටමත් පවුල් වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා.
ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ටත් අද දවසේ මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්න උපකාර කළ පින්වත් මහත්මයාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ගෞරවනීය මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සිල් දනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන්ම පින්වන්ත මහ සංඝරුවන පෙන්වා වදාලා. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය මේ මොහොතේ අප විසින් රැස් කරගන්නට යෙදුණා. ඉතින් මේ උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඇමරිකාවේ නිව්යෝක් නුවර මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ අධිනීතිඥ පින්වත් ලලිත් ජයවික්‍රම මහත්මයා එවැගේම චන්ද්‍රා වීරරත්න ජයවික්‍රම මහත්මිය සහ සුදාරා ජයවික්‍රම බිමල් කුමාරගේ ජයවික්‍රම යන පින්වත් හැමදෙනාම අපි තාම මෙත් සිතින් පින්වන්ත ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදාම් පිළිසඳරේ සදැහැති දායකත්ව බලපෑන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පාමුලට පැමිණ රැකවරණ සලසා ගන්න පිනැති ඔබ හැම දිනාටම වාසනාවන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.